ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයාණන් වහන්සේ ගොතටුව බෝපැත්ත ශ්‍රී සම්බෝධි විහාරාධිකාරී මාලිගා කන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද කෙහෙල්වල නන්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන් සඳලංකාව හෙන්ඩියගල පදිංචි YM සෙනෙහලතා යාපා මහත්මිය, මිනුවන්ගොඩ කලවාන පදිංචි ධර්මපාල රත්නායක මහතා, කළුතර උතුර විලේගොඩ රත්කැලුම්හි පදිංචි ජයානි සේනාරත්න මහත්මිය, කොබෙයිගනේ ඉහළ කිතගම පිටලවත්ත පදිංචි JA හේමලතා ජයකොඩී මහත්මිය ඇතුළු පිරිස, දෙහිවල හීල් වීදිය පදිංචි W විජේසිංහ මහත්මිය, වෙන්නප්පුව පන්සල පාර නැගෙනහිල දුම්වල දෙනිය පදිංචි AA යසවතී මහත්මිය, කඳාන පන්සල පාර දකුණු බටගම පදිංචි JMT බණ්ඩාර මහතා, දංකොටුව ඇටියාවල පදිංචි NM නන්දා අර්ථනායක මහත්මිය. සදහැවතුනි, දැන් අපි පන්සිල් සමාදන් වීමට පෙර නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා.
ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තීනිමානි භික්ඛවේ අකුසල මූලානි කතමානි තීනි ලෝභෝ අකුසල මූලං දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං ඉමානිකෝ භික්ඛවේ තීනි අකුසල මූලානීති. ධර්ම ශ්‍රවණය සඳහා සූදානම්ව සිටින ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි, අද මේ පින්වතුන්ට ධර්ම දේශනා කරන්නට මා මාතෘකා කළේ අංගුත්තර නිකාය කියන බණ පොතේ සඳහන් අකුසල මූල කියන සූත්‍රය. අංගුත්තර නිකාය තික නිපාතේ පඨම වග්ගයේ තමයි මේ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ. මිනිස් సంతානය තුල පහළ වෙන්න පුළුවන් අකුසල මූලයන් පිළිබඳව මේ සූත්‍රය තුල ඊ타ත්ම ගැඹුරින් කරුණු කාරණා විස්තර වෙනවා. පින්වතුනි, මෙතෙන් පටන් මේ දේශනා කරන ශ්‍රී සද්ධර්මය හොඳින් ශ්‍රවණය කරලා හැම දිනාම තම තමන්ගේ సంతානයන්හි සිත් තුළ පවත්නා ලෝභ දෝෂ මෝහ ආදී අකුසල මූලයන් තුරන් කර ගැනීමට අදිෂ්ඨාන ඇති කර ගන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු බුදු වදනක් සිහිපත් වෙනවා. උන්වහන්සේ දේශනා කළා නතාවතා ධම්මදරා යාවතා බහුභාසති යෝච අප්පම්පි සුත්වාන ධම්මං කායේන පස්සති. වැඩි වැඩියෙන් බණහපු පමණින් කෙනෙක් ධර්මදර වෙන්නේ නැහැ. දැන් අද කාලේ ඉස්සර වගේ නෙමෙයි පින්වතුනි, ඕනතරම් ධර්ම ශ්‍රවණය කරන්නට මාධ්‍ය තියෙනවා. උදේ පටන් ගත්තම රැය එළි වෙන තුරාවට බණහන්න පුළුවන්. හැබැයි වැඩි වැඩියෙන් බණ ඇහුවා කියලා කෙනෙක් ධර්මදර වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා යෝච අප්පම්පි සුත්වාන ධම්මං කායේන පස්සති. සුළුවෙන් හරි දෙයක් ශ්‍රවණය කරලා අපි හිතමු සිව්පද ගාථාවක තේරුම කියලා. පද හතරක තේරුම හරි දැනගෙන ඒ අනුව යමෙක් තමන්ගේ ජීවිතය සකස් කර ගන්නවා නම් අන්න යාට තමයි බුදුහාමුදුරුවෝ ආමන්ත්‍රණය කළේ ධර්මදරයා කියලා. එහෙම නැතුව වැඩි වැඩියෙන් බණ අහපු බණ පොත් කියවපු කෙනා නෙමෙයි. ධර්මය පිළිපදින කෙනා. ඉතින් මේ සුළු වේලාවක් දේශනා කරන ශ්‍රී සද්ධර්මය හොඳින් ශ්‍රවණය කරලා සිත්හි ධාරණය කරගෙන තමන්ගේ ජීවිතවලට අදාළ කරගෙන මේ ජීවත් වෙන කාල පරාසය තුළ උතුම් මිනිසයන් හැටියට මනුෂ්‍ය ගුණධර්ම වඩා වර්ධනය කරගෙන ජීවත් වීමයි අපි මේ ධර්ම දේශනාවක් තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අරමුණු සාක්ෂාත් කරගන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබීවා කියන අරමුණින් අපි ධර්ම දේශනාවට අවතීර්ණ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ලෝභෝ දෝසෝච මෝහෝච පුරිසං පාප චේතසං හිංසන්ති අත්ත සම්භූතා තවසාරංව සම්පලං. මේ අර්ථය තමයි පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කළේ යම්කිසි පුද්ගලයෙක් මේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පෙළීමට පත් වෙනවා නම් යමෙකුගේ ජීවිතය තුළ ලෝභය, ද්වේෂය, මෝහය කියන කාරණා අන්තර්ගත වෙලා තියෙනවා නම් අන්නේ තැනැත්ත හරියට තවසාර වෘක්ෂයක් වගේ කියලා කිව්වා. තවසාර වෘක්ෂ කිව්වහම සමහර විට ඔයත්තන්ට නොතේරෙන්න පුළුවන්. ඔයත් අහලා තියෙනවා සමහර ගස්වල පළ දරනවා කියලා කියන්නේ ඒකේ ගසේ අවසානය.
අපි අහලා තියෙනවා උණගසක මල් පිපෙනවා කියලා කියන්නේ පළදරනවා කියලා කියන්නේ උණගහේ විනාශය. ඒ වගේම තමයි අපිට මේ තේරෙන වැටහෙන සමාජයෙන් අරගෙන බලන්න. කෙසෙල් ගසක කෙසෙල් කැනක් වැටෙනවා කියලා කියන්නේ පළදරනවා කියලා කියන්නේ ඒක කෙසෙල් ගසේ අවසානය. ආන්ගේ වගේ තමයි යම්කිසි පුරුෂයෙකු තුල ලෝභය, ద్వේෂය, මෝහය වගේ අකුසල මූලයන් තමා තුල ඇති වෙනවා නම් ඒක තමාගේ විනාශය පිණිස පවතිනවා. ලෝභකම, ద్వේෂය, මෝහය කියන දේවල් හොඳ දේවල් නෙමෙයි. ඒ තුලින් සිද්ධ වෙන්නේ පුද්ගලයාගේ විනාශය කියන කාරණයයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ලෝභ, ద్వේෂ, මෝහ කියන මේ අකුසල මූලයන්ගේ පළවෙනි අකුසල මූලය අපි සාකච්ඡා කරමු ලෝභය. මේ ඇත්තන්ට කිව් සැනින් එහි අර්ථය අවබෝධ වෙනවා. ඔය ඇත්තන්ට අවබෝධ වෙන්න ඕන ගහක හරි වැලක හරි හොඳට මුල පොළවට අල්ලලා තියෙනවා නම් ඒ ගස හෝ වැල හොඳට අතුයිති දාලා වැඩෙනවා. පළදරනවා. නේ? මුල හොඳට පොළවට අල්ලලා තියෙනවා නම් ගහ හොඳට වැඩෙනවා. අන්න ඒ වගේ තමයි මේ අකුසල මූලය කියලා කියන්නේ. අකුසල මූලයත් ඒ වගේ. අකුසලයන් හොඳට අල්ලලා තියෙනවා නම් පොළවට අතුයිති දාලා වැඩෙන ගහක් වගේ කියලා කිව්වා. ලෝභය කියලා කියන්නේ අකුසල මූලයක්. ලෝභය යමෙකුගේ සිතේ අරක්ගෙන තියෙනවා නම් ඒ හරහා තවත් බොහෝමයක් අකුසලයන්, දුෂ්චරිතයන් ඒ පුද්ගලයා තුළ වර්ධනය වෙන්න ඒක හේතුවක් බවට පත් වෙනවා. නිකමට හිතලා බලන්න ලෝභකම තියෙන මනුස්සයට ප්‍රාණඝාත කරන්න පහසුයි. මස් පිනිස සතුන් මරන්න පුළුවන්. සමහර වෙලාවට ආනන්තරීය පාප කර්ම ගණයට අයිති වෙන්න මව පියා වුණත් ඝාතනය කරන්න පුළුවන්. ස්වාමින් වහන්සේලා ඝාතනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කොච්චරවත් සමාජය අහනවා දකින්නවා. නිදන් වස්තු හොයන්න බුදු පිළිම විනාශ කරනවා. බලන්න. ලෝභකම හිතට ආවයින් පස්සේ බුදුහාමුදුරුවෝ කියලා හිතෙන්නේ නැහැ, අම්මා තාත්තා කියලා හිතෙන්නේ නැහැ. මේක නරක දෙයක්, ප්‍රාණඝාතයක් කියලා හිතෙන්නේ නැහැ. ලෝභකම හිතට ආවයින් පස්සේ හොරකම් කරන්නට, පරදාර සීවනයේ යෙදෙන්න, ඒ වගේමයි සුරාවට සූදුවට ඕනම දෙයකට කෙනෙක් පෙළඹෙන්න පුළුවන්. අන්න හරියට හොඳට මුල පොළවට අල්ලලා තියෙන ගහක් අතුයිති දාලා වැඩෙනවා වගේ මේ ලෝභාදී අකුසල මූලයන් යමෙකුගේ සිත තුළ පවතිනවා නම් තවත් අවශේෂ අකුසලයන්, පාප කර්මයන් අතුයිති දාලා ඒ තැනැත්තගේ ජීවිතය තුළ වර්ධනය වෙනවා කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. පින්වතුනි, සියල්ලටම මුල මේ ලෝභය කියන කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝභය කියලා කියන්නේ මේ රූපාදී ආරම්මණයන්හි ඇලෙන ස්වභාවය. ඇලීමට තමයි ලෝභය කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනාව තුළ ලෝභය උපමා කරනවා මක්කටාලේපයට. මොකද්ද මක්කටාලේපය කියලා කියන්නේ? ඔය ඉස්සර කාලේ වඳුරු රිලව් වගේ සත්තු අල්ලගන්න වුණුනහම දඩයක්කාරයා ආලේපයක් අතුල්ලනවා ගහේ. ඒකට කියනවා මක්කටාලේපය කියලා. වඳුර ඇවිල්ලා මොකද කරන්නේ? අර ආලේපය මොකක්ද කියලා බලන්න අත තියනවා. අත මක්කටාලේපය ඇලෙනවා. අත ගලව ගන්න බෑ. එක අතක් ගලව ගන්න බැරි වෙනකොට අනික් අතක් තියෙනවා. දැන් අත් දෙකම ඇලිලා. අත් දෙක ගලව ගන්න බැරි වෙනකොට කකුල් දෙක තියෙනවා. දැන් කකුල් දෙකත් ඇලිලා. අත් දෙකත් ඇලිලා කකුල් දෙකත් ඇලිලා ගැලවෙන්න බැරි තැන හොම්බ තියෙනවා. ගැලවෙන්න උත්සාහ කරනවා. මොකද වෙන්නේ? අත් දෙකයි කකුල් දෙකයි මූණයි ඔක්කොම අර මක්කටාලේපයට ඇලිලා. බොහෝම පහසුවෙන් දඩයක්කාරය ඇවිල්ලා මේ වඳුරව තමන්ගේ ග්‍රහණයට ගන්නවා. අන්න ලෝභය කියලා කියන්නේ මක්කටාලේපය වගේලු. අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ආරම්මණයන්හි තදින් ඇලීමේ ස්වභාවය පවතින ලෙසයි ලෝභයට මක්කටාලේපය කියලා කිව්වේ. ඔය කියපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ආරම්මණයන්හි දැඩිව ඇලෙන්න ලෝභය කියන එක හේතුවක් බවට පත් වෙනවා. ලෝභයේ තියෙන විශේෂත්වය තමයි පින්වතුනි මේක වරක් ඇති වෙලා නැති වෙන්නේ නැහැ.
මේක ප්‍රවාහයක්, ගංගාවක් වගේ දිගින් දිගට මේ ලෝභය කියන එක ඇති වෙන්න පටන් ගන්නවා. කිසිම අඩුවක් නැහැ වැඩි වීමක් මිසක. නේද? ලෝභකම කියන එක හිතට දැනුණයින් පස්සේ ඒක වැඩි වෙනවා මිසක් ඒකේ අඩුවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ගංගාවේ ස්වභාවයනේ ගඟට අහුවෙන සෑම දෙයක්ම එකතු කරගෙන ගසාගෙන ගිහිල්ලා මුහුදට දාන එක. ඒ වගේම තමයි මේ ලෝභකමේ ස්වභාවය තමයි ලෝභී පුද්ගලයා තල්ලු කරගෙන යනවා, ඇදගෙන යනවා, ගසාගෙන යනවා සතර පායට. අන්න ලෝභකමේ ස්වභාවය. ලෝභකමේ තියෙන විපාකය. මේ ලෝභය කියන එක බෙදන්න පුළුවන් කොටස් තුනකට. කොටස් තුනකට බෙදන්න පුළුවන්. සැපීමේ ලෝභය, ඒ වගේමයි පරිභෝග කිරීමේ ලෝභය, තුන්වෙනි එක කියනවා රැස් කර තබා ගැනීමේ ලෝභය. මේ අපේ ජීවිත තුළ පවතින කාරණා අපි මේ සාකච්ඡා කරන්නේ. පළවෙනි එක තමයි සැපීමේ ලෝභය. ලෝභය කියලා කියන්නේ ආසාව කියන එක, කැමැත්ත කියන එක සරලව කිව්වොත්. සැපීමේ ලෝභය කියලා කිව්වේ පින්වතුනි රැස් කරන්න තියෙන කැමැත්ත, හම්බ කරන්න තියෙන ආසාව. හම්බ කරාට ඒක ඇති වැරදක් නැහැ. නමුත් සමහරු හම්බ කිරීම කියන එක අනික් සියල්ල දෙවනි තැනට දාලා පළවෙනි තැනෙහිලා සිද්ධ කරනවා. අන්න ඒකට තමයි කිව්වේ සැපීමේ ලෝභය කියලා. රැයක් දවාලක් නැතුව, කුසට ආහාරක් නැතුව, හරිහමං නින්දක් නැතුව, තමන්ගේ දරුවෝ ගැන බිරිඳ ගැන හිතන්නේ නැතුව හම්බ කරන අය ඇත්තෝ දැකලා තියෙන්නේ නේද? හේනේ කුඹුර වේවා, කර්මාන්ත ශාලාවේ වේවා, ව්‍යාපාරස්ථාන ආදීහි වේවා. නේ? රැයක් දවලක් නැහැ. ගෙදර යන්න වෙලාවක් නැහැ. කෑම ටික කන්න වෙලාවක් නැහැ. දරුවෙක්ගේ අධ්‍යාපනය පිළිබඳව, ගෙදර දොරේ අඩුපාඩුකම් පිළිබඳව, ලෙඩක් දුකක් පිළිබඳව, අනුන්ගෙන මේ තමන්ගේවත් උනන්දුවක් දක්වන්න සමහරුන්ට වෙලාවක් නැහැ. අන්න ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කළා සැපීමේ ලෝභය. ඒකත් එක්තරා ලෝභයක්. ඔය එක කොටසක්. දෙවැනි කොටස තමයි පරිභෝග කිරීමේ ලෝභය. ආසාව, කැමැත්ත. පරිභෝග කරනවා කියන එකත් සිද්ධ කරන්න ඕන. හැබැයි සීමාවක් ඇතුව. සමහරු පරිභෝග කරන්නට ගියපුවාම සීමාවක් නෑ, අසීමාන්තිකයි. කණ්ඩ බොණ්ඩ ගියාම, අඳින්න පළඳින්න ගියාම, ගෙවල් දොරවල් හදන්න ගියාම, යාන වාහන ගන්න ගියාම ඒවට සීමාවක් නෑනේ. ඒවටත් සීමාවක් තියෙන්න ඕන. අර කතාවටත් කියන්නේ නේද? ජීවත් වෙන්න කනවා මිසක කණ්ඩ ජීවත් වෙනවා නෙමෙයි කියලා නේද? සමහරු කණ්ඩ ගියපුවාම සීමාවක් නෑ, අසීමාන්තිකයි. ඒකට කරන වියදම අසීමාන්තිකයි. ඒ වගේම තමයි අඳින්න පළඳින්න ගියාම ඒවට කරන වියදමත් අසීමාන්තිකයි. මම දැක්ක පහුගිය කාලේ අර සුපිරි වෙළඳ සංකීර්ණයක දැන්වීමක් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඔබ මිලදී ගත යුත්තේ අවශ්‍යතාවයේ පමණට මිස පසුම්බියේ තියෙන මුදල් ප්‍රමාණයට නොවේ කියලා. ගෙනිච්ච සල්ලි ටික ඉවර වෙනකන් කඩේ බඩු ගන්න එපා. අවශ්‍ය දේ විතරක් ගන්න කියලා ඒ වෙළඳ සැලේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. බලන්න. සමහරුන්ට තියෙනවා පරිභෝග කිරීමේ ලෝභය, ආසාව, ප්‍රමාණයක් නැහැ. ගෙවල් දොරවල් හදන්න ගියත් එහෙමයි. තමන්ට ඉන්න තමන්ගේ අවශ්‍යතාවයේ පමණට නෙමෙයි. සමහරු ගෙවල් දොරවල් හදනවා අර හිතේ තියෙන ආසාවේ ප්‍රමාණයට. ඒක සීමාවක් නැහැ. ඒකනේ සමහරුන්ට ජීවිත කාලය තුලම තමන්ගේ ගෙයි වැඩ ඉවර කළ පදිංචි වෙන්න වාසනාව ලැබෙන්නේ නැහෙනි සමහරුන්ට. නේද? තමන්ගේ ජීවිත කාලය තුලත් හදලා ඒක තමන්ගේ දරුවොත් තමන්ගේ ජීවිතෙන් අඩක් කැප කරන්න ඕන ගෙයි වැඩ ඉවර කරගන්න. අන්න එහෙම සිද්ධ වෙන්නේ සීමාවක් නැති වුණාම. කොයි දෙයක හරි ප්‍රමාණයක් තියෙන්න ඕන. තුන්වෙනි එක තමයි රැස් කර තබා ගැනීමේ ලෝභය. සමහරුන්ට තියෙනවා ආසාවක් තමන් එකතු කරන දේවල්, රැස් කරන දේවල් දැකලා එයා සතුටු වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කළේ දත්වාච බුත්වාච කියලානේ. සතුටු වෙන්න ඕනේ එක්ක දීලා, ඒ වගේමයි තමනුත් අනුභව කරලා. තමන් පාවිච්චි කරන ගමන් අනුන්ට දීලා සතුටු වෙන්න ඕන. හැබැයි මේ කියන පුද්ගලයාට ඔය රැස් කර තබා ගැනීමේ ලෝභය තියෙන කෙනාට ඒ හැකියාව නැහැ. දෙන්නෙත් නැහැ, අනුභව කරන්නෙත් නැහැ. යා සතුටු වෙනවා තමන්ගේ තියෙන දේවල් ගොඩ ගොඩ දැකලා.
ධන ධාන්‍ය වේවා, භවභෝග සම්පත් වේවා, බැංකු පොතේ තියෙන මුදල වේවා. ඒ දිහා බලලා සතුටු වෙනවා. මං දැන් මෙච්චර ප්‍රමාණයක හිමිකරුවෙක්. මේ දේවල් තියෙන ධනවතෙක් කියලා සතුටු වෙනවා මිසක එයා අනුභව කිරීමක් එහෙම නැත්නම් පරිත්‍යාග කිරීමක් එයා තුල නැහැ. පැරණි ශ්ලෝකයක් තියෙනවා පින්වතුනි. ඔයත් අහලා ඇති සමහර විට මේක මේ දීමෙහි වටිනාකම උපහාසය මුසු වක්‍රෝත්‍යකින් කියන තැනක්. දීමෙහි වටිනාකම. ඒ පඬිවරයා සඳහන් කරනවා අදාතා පුරුෂස්ත්‍යාගී ධනං සන්ත්‍යජ්ජ ගච්ඡති. දාතාරං කෘපණං මන්්‍යෝ මෘතෝප්‍යර්ථං නමුච්චති. මේ පඬිවරයා කියනවා නියම ත්‍යාගවන්තයා කියලා කියන්නේ දන් නොදෙන කෙනා. දැන් අපි අහලා තියෙන්නේ ත්‍යාගවන්තයා කියන්නේ දන් දෙන කෙනානේ. මොහු කියනවා නියම ත්‍යාගවන්තයා තමයි දන් නොදෙන කෙනා. කාටවත් පරිත්‍යාග නොකරන කෙනා. ඒ මොකද? එයා කාටවත් දෙන්නේ නැතුව ඉතුරු කරලා රැස් කරලා එකතු කරලා තියලා මැරිලා යනවා. එයා තමයි නියම ත්‍යාගවන්තයා. එයාගේ දරුවෝ සතුටු වෙනවා. අනේ අපේ අම්මා අපේ තාත්තා අපිට කොච්චර ධනයක් එකතු කරලා තියලා ගියාද කියලා තමන්ගේ දරු මුණුපුරෝ සන්තෝෂයටපත් වෙනවා. මේ පඬිවරයා සඳහන් කරනවා දාතාරං කෘපණං මන්්‍යෝ. ඔහු සඳහන් කරනවා දෙන කෙනා ලෝභයෙක්. ඒ මොකද? දෙන කෙනා යන කොටත් අරගෙන යනවා. නොදීපු කෙනා මැරෙනකොට ඔක්කොම අත්හැරලා මෙහි තියලා ගියා. දීපු කෙනා යන කොටත් අරන් ගියා. මොනවද අරන් ගියේ? දීපු දේවල් වල ආනිසංසය. අනුගාමික නිදානයක් හැටියට ඔහු තමන් ඉන්න කාලේ සිද්ධ කරගත්තු පින්කම් වල දාන ආදී පින්කම් වල ආනිසංසය අරගෙනත් ගියා. අන්න උපහාසයෙන් කියනවා නොදෙන කෙනා ත්‍යාගවන්තයා. එයා ඉන්නකම් රැස් කරලා එකතු කරලා ගොඩ ගහලා තමන්ට ලැබෙන සියල්ල සංගවල ගබඩා කරලා ඒවා දැක දැක සතුටු වෙවි මෙහි ඉන්න අයට තියලා මැරිලා ගියා. බැලූ බැල්මට පේන්නේ එයා තමයි හොඳම ත්‍යාගවන්තයා කියලා නේද? මැරෙනකොටත් යමන් අරන් ගිහිපු කෙනා ලෝභය හැටියට පේනවා මතු පිටින් බැලුවම. හේතුව එයා ඉන්නකම් අනුන්ට දන් දීලා පරිත්‍යාග කරලා මැරෙනකොට පින අරගෙන ගියා. අනුගාමික නිදානයක් හැටියට එහි කුසලය අත්පත් කරගෙන ගියා. මතු පිටින් බැලුවම නොදෙන කෙනා ත්‍යාගවන්තය හැටියටත් දෙන කෙනා ලෝභය හැටියටත් වෙනවා. නමුත් ඕකේ නියමාර්ථය ඕකේ අනිත් පැත්ත. දෙන කෙනා ත්‍යාගවන්තයා නොදෙන කෙනා තමයි ලෝභයා කියලා කියන්නේ. අර කතාවක් තියෙනවා පින්වතුනි. ඔයත් සමහර විට අහපු අය මෙතන ඇති. මේක මේ කටවහරේ තියෙන කතාවක්. ලෝභයගේ සහ මසුරගේ කතාව. ලෝභයටයි මසුරටයි වෙන දේ අවසානයේදී ලෝභයවත් මසුරවත් දන්නේ නැතිලු. එක්තරා කාලෙක මේ ලෝභයයි මසුරයි දෙන්න යනවා හිමාලයට භාවනා කරන්න. හිමාලයට යනවා භාවනා කරන්න. ඊශ්වරව සතුටු කරන්න. ඊශ්වරව සතුටු කිරීමේ අදහසින් භාවනා කරන්න හිමාලයට යනවා. මේ දෙන්න ගිහිල්ලා හොඳට භාවනා කරනකොට ඊශ්වර සතුටු වෙනවා. ඊශ්වර සන්තෝෂයටපත් වෙලා මේ දෙන්නගෙන් ඇවිල්ලා අහනවා දැන් ඔබ දෙපළ හොඳින් භාවනා කළානේ. ඔබ දෙපළට කැමති වරයක් මගෙන් ඉල්ලන්න ඕන. කැමති දෙයක් මම දෙනවා. හැබැයි එක කොන්දේසියක් ඇතුව. මොකද්ද කොන්දේසිය? එක්කෙනෙක් ඉල්ලන දේ අනික් කෙනාට දෙගුණ වෙලා ලැබෙනවා. මම යමක් ඉල්ලුවා කියන්නකෝ. මාත් එක්ක ඉන්න අනික් කෙනාට මම ඉල්ලපු දේ දෙගුණ වෙලා ලැබෙනවා. දැන් මේ දෙන්න අමතක කරන්න එපා. එක්කෙනෙක් ලෝභයා අනික් කෙනා මසුරා. මසුරා කියලා කියන්නේ මේ අනුන්ගේ සැපය කැමති වෙන කෙනෙක් නෙමෙයි. දැන් මේ දෙන්නම වැඩේට පස්ස ගහනවා. ඇයි ඒ? පළමුව ඉල්ලන කෙනාට අවාසීනේ. එයාට ලැබෙන්නේ එකයි. සද්ද නැතු ඉන්න කෙනාට හම්බෙනවා දෙකක්. ඒ නිසා ලෝභයා හිතනවා මසුරා ඉස්සෙල්ලා ඉල්ලයි කියලා. මසුරා හිතනවා ලෝභයා ඉස්සෙල්ලා ඉල්ලයි කියලා. ලෝභයා ටිකක් කපටි. ලෝභයා මොකද කළේ? ලෝභයා කියනවා අනේ දේවයන් වහන්සේ ඔබ වහන්සේ කියනවානේ අපිට වරයක් ඉල්ලන්න කියලා. මම කැමතියි ඔබ වහන්සේගෙන් වරයක් ඉල්ලන්න. දේවයන් වහන්සේ මගේ එක ඇසක් අන්ධ කරනසේක්වා කියලා ඉල්ලුවා. ලෝභයා කිව්වා මගේ එක හැක් අන්ධ කරන්න කියලා. දැන් මසුරට මොකද වෙන්නේ? මසුරගේ ඇස් දෙකම අන්ධ වෙනවා. අන්න බලන්න. ලෝභකම මසුරුකම තියෙනකොට Tamanට සිද්ධ වෙන දේ අවසානයේදී Tamanවත් දන්නේ නැහැ. ඉතින් මේ ලෝභය දුරු කරන්න කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ජිනේ කදරියන් දානේන. ලෝභකම නැති කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි දන් දීම.
තමන් සන්තකදී පරිත්‍යාග කිරීම. සමහරව හිතනවා බණ ඇහුවම නිවන් දකින්න පුළුවන්. ඒකෙන්ම විතරක්. භාවනා කළාම ඒකෙන්ම විතරක් නිවන් දකින්න පුළුවන්. සිල් රැක්කම ඒකම ප්‍රමාණවත් නිවන් දකින්න. තෘෂ්ණාව නැති වෙන්නේ නැහැ සිල් රැක්කට බණ ඇහුවට භාවනා කළාට. තෘෂ්ණාව නැති කරන්න නම් තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානන්නේ නේද? තෘෂ්ණාව ඡය කිරීමෙන් තොරව නිවනක් ගැන කතා කරන්න බෑ. තෘෂ්ණාව ඡය කරන්න නම් ඒ කාන්තෙන් මේකේ ප්‍රායෝගික වැඩපිළිවෙල වෙච්ච දානයට පරිත්‍යාගයට යොමු වෙන්නම ඕන. දන් දෙන්න ඕන, පරිත්‍යාග කරන්න ඕන. අන්න ලෝභකම නැති කරන්න තියෙන එකම ක්‍රමය තමයි දානය පරිත්‍යාගය කියලා කියන්නේ. ඔන්න අකුසල මූල තුනෙන් පළවෙනි එක ගැන අපි ඔය කතා කරේ ලෝභය. දෙවෙනි අකුසල මූලය තමයි ද්වේෂය කියලා කියන්නේ. ද්වේෂය කිව්වේ පින්වතුනි තරහ කියන එක. නේ? තරහව කියන එක. මේ තරහව කියන එක ද්වේෂය කියන එක ඇති වෙන්න පුළුවන් වස්තුන් ගැන සහ පුද්ගලයන් ගැන. තරහ අපිට ඇති වෙනවා බඩු බාහිර ආදී එක්ක තරහ ඇති වෙනවා. ඒ වගේමයි මිනිස්සු එක්ක තරහ ඇති වෙනවා. මේකෙන් වඩාත් බලවත් වෙන්නේ පුද්ගලයන් පිළිබඳ ඇතිවන ද්වේෂය. හේතුව තමයි බඩු බාහිර ආදියට ද්වේෂ කරාට. ඒ බඩු බාහිර ආදිය තුලින් අපිට ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහෙනේ. හැබැයි පුද්ගලයාට ද්වේෂ කරනකොට අනිත් පැත්තෙන් අපිට ඒකට ප්‍රතිචාරයක් හම්බ වෙනවා. අපි බැන්නොත් අපිට බනිනවා. අපි රැව්වොත් අපිට රවනවා. එහෙමනේ නේද? අන්න. එනිසා මේකේ වඩාත් බලවත් වෙන්නේ පුද්ගලයන් පිළිබඳ ඇති කරගන්නා වූ ද්වේෂය. ප්‍රතිරෝධකයක් එහා පැත්තෙන් එල්ල වෙනකොට මේ පැත්තෙන් ඊට නොදවෙනි නව ප්‍රතිරෝධකයක් එල්ල කරනවා. එතකොට මේක නතර වෙන්නේ නැහැ. දිගින් දිගට යනවා. එහෙනම් මේ වස්තුන් ගැන හා පුද්ගලයන් ගැන ඇතිවන ද්වේෂයෙන් වැඩිපුරම ද්වේෂය බලවත් වෙන්නේ සහ වැඩිපුරම ඇති වෙන්නේ පුද්ගලයන් පිළිබඳව. ද්වේෂය කියන එක අමතක කරන්න එපා ලෝභයට වැඩිය බලවත්. හේතුව ලෝභය කියන එක පින්වතුනි ඇති වෙන්නේ ටිකෙන් ටිකනේ පොඩ පොඩ. ඒකේ අවසාන ප්‍රතිඵලය දකින්න කාලයක් යනවා. හැබැයි ද්වේෂය කියන එක බොහොම ෂණිකව මතුවලා එනවා. නේද? තරහ ඇති වෙන්න දවස් ගණන් යන්නේ නැහනේ. ෂණිකව තමයි තරහ මතුවලා එන්නේ. ඒ වගේම තමයි ඒකේ ප්‍රතිඵලයත් එතනම දකින්න පුළුවන්. ලෝභකමේ ප්‍රතිඵලය දකින්න කාලයක් යනවා. හැබැයි ද්වේෂයේ ප්‍රතිඵලය, ද්වේෂය ෂණිකව මතුවෙනවා විතරක් නෙමෙයි ඒකේ ප්‍රතිඵලයත් එතනම ෂණිකව දකින්න පුළුවන්කම තියෙනවා. අනේකයි කිව්වේ ලෝභයට වඩා ද්වේෂය බලවත් කියලා. ඒ වගේමයි මේ ද්වේෂය අනුන්ටත් තමන්ටත් හානි කරයි. අනුන්ටත් තමන්ටත් ද්වේෂය කියන එක හානි කරයි. ද්වේෂය පටන් ගන්නේ බොහොම පුංචි තැනින්නේ. රවා බැලීමකින් වගේ දෙයකින් තමයි පටන් ගන්න. ඊළඟට මුවින් පිට කරන පරුස වචනය. ඊළඟ පියවර තමයි අවියායුධ භාවිතය. ඊළඟට පහර දීම, අවසානයේදී ඝාතනය. ওই විදිහට පියවරෙන් පියවර මේක ද්වේෂය කියන එක වර්ධනය වෙනවා අනුන් සඳහා. ඒ වගේම තමයි මේකෙන් බරපතල හානියක් සිද්ධ වෙනවා තමන්ට. තමන්ටත් බරපතල හානියක් සිද්ධ වෙනවා. බලන්න මිනිස්සෙක් කේන්ති අරගෙන ඉන්නකොට මේ මිනිස්යාගේ බාහිර රූපකාය තුල මොනතරම් විපර්යාසයක් සිද්ධ වෙනවද කියලා. ඇස් දෙක රතු වෙනවා, මස් පිඬු වෙවුලන්න ගන්නවා, දාඩිය දානවා, ශරීරය ගැහෙන්න පටන් ගන්නවා, සමහරු දත් මිටි හපනවා. මොනතරම් විපර්යාසයක් සිද්ධ වෙනවද? නිකමට හිතන්න මෙබඳු පිටට පේන බාහිර රූපකායේ වෙනස් වීමක් සිද්ධ වෙන්න නම් මේ අභ්‍යන්තර සියුම් රුධිර නාරිකා තුල මොන විදිහේ පරිවර්තනයක් සිද්ධ වෙන්න ඕනද? ඒ නිසා ඒක හානි කරයි. ද්වේෂය අනුන්ටත් හානි කරයි, තමන්ටත් හානි කරයි. ද්වේෂය කියන එක අපේ හිත තුළට ඇවිල්ලා මේ ක්‍රෝධය, කේන්තිය, තරහ කියලා අපි කියන්නේ නේද? ඒක අපි තුල ඇතිවෙන්න බලපාන ප්‍රධානතම කාරණය තමයි අපි අපේ හිත හරියට සකස් කරගෙන නැතිකම. මනාව සෙවිලි කළ වහලෙන් වහිනකොට වතුර ගේ තුලට වැටෙන්නේ නැහනේ. හේතුව වහලේ මනාව සෙවිලි කරලා තියෙනවා. හැබැයි වහලේ මනාව සෙවිලි කළා නැත්තම් වහලේ සිදුරු තිබුණොත් මොකද වෙන්නේ? වහිනකොට ගේ ඇතුළට වතුර කාන්දු වෙනවා. ආන් ඒ වගේ තමයි අපි අපේ හිත මනාව හදාගෙන නැත්තම් මේ ලෝභ, ද්වේෂ, මෝහ ආදී
අකුසල මූලයන් අපේ හිත තුළට ඇතුළු වෙන්න පුළුවන්. එහෙනම් අපිට කේන්ති යනවා තරහ යනවා කියලා කියන්නේ හොඳට මතක තියාගන්න ඕනේ ඒක අපේ අඩුපාඩුවක්. කාගවත් වැරද්දක් නෙමෙයි. මේ යසට ඉන්න හදන මට කේන්ති යන්නේ මේ අහවලා නිසායි කියලා කියන්න අපිට අයිතියක් නැහැ. අනුන් නිසා කේන්ති යන්නේ නැහැ. තමන්ගේ අඩුපාඩුවක් නිසායි තමන්ට කේන්ති යන්නේ. රටේ ලෝකේ කරන මිනිස්සු මේ වැඩ කරන මිනිස්සුන්ගේ වැඩ දිහා බැලුවම අපිට කේන්ති යන විදියට නේද? අපිට අපේ ජීවිතේ වෙන දෙයක් කරන්න වෙන්නේ නැහැ කේන්ති ගන්නවා මිසක්. නම් හොඳට මතක තියාගන්න. අපි කේන්ති ගත්තා කියලා රටේ ලෝකෙ මිනිස්සු කරන වැරදි නිවැරදි වෙන්නේත් නැහැ. ඒ වගේම තමයි ඒ මිනිස්සු කරන වැරදි අඩුපාඩුකම් නිසා අපි කේන්ති ගැනීමෙන් ඵලයකුත් නැහැ. ඒකේ හානිය සිද්ධ වෙන්නේ Tamanටමයි. ලේ ධාතුව අපිරිසිදු වෙනවා. රුධිරය විස වෙනවා. අවසානයේදී Tamanගේ ජීවිත හානියක් පවා සිද්ධ වෙන්න පුළුවන් ඔය හේතුව නිසා. ඊළඟට ද්වේෂය නිසා සමහරු මේ වටින මනුස්ස ජීවිත අහිමි කරගන්නවා. බලන්න. මේ සුළු වේලාවක් ඉවසන්න බැරිවීම මත තමන්ට සසරේ මහා පිනක ප්‍රතිඵලයක් හැටියට ලැබිච්ච මේ වටින මනුස්ස ජීවිත අහිමි කරගන්නවා. සියදි විනාසා ගන්නවා. ඒවා හොඳ දේවල් නෙමෙයි. මේ මනුස්ස ජීවිතේ වටිනකම තේරුම් ගන්න ඕන. හිතට කේන්තියක් ක්‍රෝධයක් ආපු පළියට අපි එබඳු අඥාන පියවරයන්ට නොයා යුතුයි. බණ අහන මිනිස්සු ධර්මයේ දන්න අය මේව කරන්නේ නැහැ. අවාසනාව කියලා කියන්නේ කවදාවත් බණ ටිකක් අහන්නේ නැති ධර්මයේ ආభాසය නොලබපු අය තමයි එබඳු වැරදි තීරණවලට එළඹෙන්නේ. ද්වේෂය කියන එක තරහ කියන එක පින්වතුනි එහෙනම් හොඳට මතක තියාගන්න අනුන්ට වගේම Tamanටත් ඒක අහිත කරයි. වඩාත්ම Tamanටයි අහිත කරයි. ඊළඟට මේ ද්වේෂය කියන එකෙත් ආකාර කීපයක් තියෙනවා. අපි කියන්නේ බය කියලා. බය කියලා කියන්නේත් මේ ද්වේෂයත් එක්කම මුහු වෙච්ච එකක්. කවුරු හරි කෙනෙක් තව කෙනෙක්ට ද්වේෂ සහගතව කටයුතු කරනවා. අපි හිතමු කේන්තියෙන් බනිනවා කියලා. අපේ කේන්තිය නිසා, අපේ තරහව නිසා අර ද්වේෂයට ලක්වන කෙනා බලවත් වෙනකොට අපි කාට හරි බනිනකොට දොස් කියනකොට පහර දෙන්න යනකොට අනිත් පැත්තෙන් අපේ ද්වේෂයට ලක්වන කෙනා බලවත් වෙලා එනකොට ද්වේෂ සහගත කෙනා දුබල වෙනවා. එයා මොකද කරන්නේ? පසුබෑමට ලක් වෙනවා, පලා යනවා, වෙවුලන්න පටන් ගන්නවා. Tamanට විරුද්ධව ඉන්න කෙනා ප්‍රබල වෙලා එනකොට. අන්න එහෙනම් බය කියලා කියන්නේත් මේ ද්වේෂයේම එක ස්වභාවයක්. ඊළඟ කාරණේ තමයි පිළිකුල කියලා කියන්නේ. පිළිකුලත් එන්නේ ද්වේෂයත් එක්ක. අපිට ඒක මතු පිටින් නොතේරුණාට සියුම්ව අධ්‍යයනය කළපුවාම මේ බය කියන කාරණේ, පිළිකුල කියන කාරණේ මේවා ද්වේෂයත් එක්ක සම්බන්ධයි. නිකන් හිතන්න. ලාදුරු රෝගියෙක්. ඔය ඉස්සර කාලේ නම් කියන්නේ පරංගි කියලා. පරංගි රෝගීන්, කුෂ්ඨ රෝගීන්, ඒ වගේමයි ඔය සත්තුන්ගේ කුණප කොටස් නේද? සමහරුන්ට දකින්න බෑනේ. ඒ වගේමයි ඔය සෙම් සොටු, මල මුත්‍ර සමහරුන්ට දකින්න බෑ. ඇති වෙනවා පිළිකුලක්. අන්නේ පිළිකුලත් එක්කම ඇති වෙන්නේ ද්වේෂයක්. අනේ ලස්සනයි, හරි ෂෝක් කියලා කවුරුත් හිතනවද? එහෙම දෙයක් දැක්කම හිතන්නේ නැහැ. ඇති වෙන්නේ තරහක්. කවුද මේ වැඩේ මෙතන කළේ නේද? කවුද මේ මෙතන අපිරිසුදු කළේ? කවුද මෙතන කියලා ගැහුවේ? ඒ ආදී වශයෙන් තරහකුත් එක්ක තමයි අර පිළිකුල කියන එක ඇති වෙන්නේ. දැන් නිකමට හිතන්න. කුෂ්ඨ රෝගියෙක් බස් එකට නැගලා තමන් ගාව ඇවිල්ලා වාඩි වුණොත් තමන්ට ආස හිතෙනවද? නෑනේ. කේන්තියකුත් එක්ක නේද මේ පිළිකුල ඇති වෙන්නේ. මේ මනුස්සයාට වාඩි වෙන්නම තනන්න නැතුව මං ගාවම ඇවිල්ලා වාඩි වුණා කියන ද්වේෂයත් එක්ක තමයි අර පිළිකුල කියන එක ඇති වෙන්නේ. අන්න එහෙනම් ද්වේෂයත් එක්ක බද්ධයි. බය කියන එක, පිළිකුල කියන එක. ඊළඟ කාරණේ තමයි මේ ශෝකය කියලා කියන්නේ. ශෝකය කියලා කියන්නේ. ශෝකයත් පින්වතුනි ද්වේෂයත් එක්ක සම්බන්ධයි. ද්වේෂයෙන් තොර ශෝකයක් නැහැ. ද්වේෂයෙන් තොර ශෝකයක් නැහැ. ඒ වගේම තමයි මේ ඕකෙම තව එකක් තියෙනවා අනබිරතිය කියලා. අනබිරතිය කියලා කියන්නේ ඊතා සියුම් ද්වේෂය. සමහර වෙලාවට මව්පියන්ට දරුවෝ පිළිබඳව, දරුවන්ට මව්පියෝ පිළිබඳව, ඒ වගේම තමයි බිරිඳට ස්වාමියා ගැන, ස්වාමියාට බිරිඳ ගැන අනබිරතියක් ඇති වෙනවා. හැබැයි ඒක මේ දික්කසාද වෙන්න තරම්, එහෙම නැත්නම් දරුකමින් අහක් කරන්න තරම්, දෙමව්පියෝ ගෙයින් එලවන්න තරම් ප්‍රබල එකක් නෙමෙයි. ඒ අනබිරතිය බොහොම සියුම්. පුංචි අකමැත්තක්.
හැබැයි අකමැත්තෙත් මුහු වෙලා තියෙනවා මොකද්ද? ද්වේෂය කියන එක. ලාවට තියෙනවා, යන්තම් තියෙනවා. දැනෙන නොදැනෙන මට්ටමින් ඒ ද්වේෂය කියන එක අනබිරතිය තුලක් තියෙනවා. ඊළඟට අර මම මුලින් සඳහන් කළ පිළිකුල කියන එක ඔය පිළිකුල් භාවනාව එක්ක එහෙම පටලව ගන්න එපා. කේසලෝමාදී මේ කුණප කොට්ටාසයන් පිළිබඳ නුවණින් මෙනෙහි කරලා අවබෝධයෙන් ඇති කරගන්න පිළිකුලයි අර කුෂ්ඨ රෝගියෙක් ලාදුරු රෝගියෙක් දැක්කම ඇති වෙන පිළිකුලයි කියන්නේ දෙකක්. නිවන කරා යන ගමනේදී අවබෝධයෙන් ඇති කරගන්නා වූ පිළිකුල අවශ්‍ය වෙනවා. ඒක තියෙන්න ඕන. ඒක ප්‍රඥාවෙන් ඇති වෙන එකක්. අතන අර ද්වේෂයත් එක්ක මුහු වෙච්ච පිළිකුල ගැනයි මම කතා කරන්නේ. ද්වේෂය කියන එක හරි අමුතු දෙයක් නෙවෙයි. කාටවත් කියන්න බෑ මට තරහ යන්නේ නැහැ කියලා. දැන් මෙතන ඉන්න මේ කාට හරි කියන්න පුළුවන්ද මට තරහ යන්නේ නැහැ මට කේන්ති යන්නේ නැහැ කියලා. දැන් ඇත්තටම මේ වෙලාවේ තරහ යන්න හේතුවක් නැහැ නේද? ඒ නිසායි තරහ යන්නේ නැත්තේ. නමුත් මේ තරහව කියන කාරණය කේන්තිය කියන එක අලුයට ගිනි පුපුර වගේ මේක සැඟවිලා තියෙන්න පුළුවන්. ඕනම වෙලාවක මතු වෙලා එන්න පුළුවන්. ඔයත් අහලා තිනේ අර ජාතක පොතේ සඳහන් වෙන කාලිදාසියගේ කතාව. වේදේහිකා කියලා ගෘහපතිනියක් හිටියා. මේ වේදේහිකා කියන ගෘහපතිනිය තමන්ගේ නිවසේ වැඩට දාසියක් තියාගෙන හිටිය. අයගේ නම කාලි. මේ කාලි කියන දාසිය බොහෝම පිළිවෙලට වෙලාවට වැඩ කරන කෙනෙක්. උදේම නැගිටිනවා. හරියට තමන්ට පැවරිච්ච වැඩ ටික කරනවා. කිසිම දෙයක් අඩුවක් පාඩුවක් තමන්ගේ ස්වාමි දියණියට තමන්ට කියන්න නැහැ. හොයලා බලලා හැමදේම කරනවා. ඒ නිසා මේ වේදේහිකාවට තරහ ගන්න හේතුවක් නැහැ. තරහ ගන්න හේතුවක් නැති නිසා ඇයට තරහ යන්නේ නැහැ. හැබැයි සමාජයට පණිවිඩයක් ගිහිල්ලා තිබුණා. නැත්තම් සමාජයේ මිනිස්සු අඳුනගෙන තිබුණා වේදේහිකාව කියලා කියන්නේ කවදාවත් කේන්ති යන්නේ නැති කෙනෙක්. එයාට කේන්ති යන්නේ නැහැ, තරහ යන්නේ නැහැ. වේදේහිකාව බොහෝම හොඳ කෙනෙක්. තරහ යන්නේ නැති, කේන්ති යන්නේ නැති, හොඳ ඉවසීමක් තියෙන හොඳ කෙනෙක් කියලා සමාජ මිනිස්සු අතර කතිකාවතක් තිබුණා. දවසක් මේ කාලි කියන දාසිය කල්පනා කරනවා ඇත්තටම මගේ ස්වාමි දුවට කේන්ති යන්නේ නැද්ද? එහෙම නැත්නම් එයාට කේන්ති ගන්න හේතුවක් නැද්ද? ඔක පරීක්ෂා කරලා බලන්න ඕන. කාලි මොකද කළේ දවසක් ටිකක් දවල් වෙනකන් නිදාගත්තා. වේදේහිකා ඇවිල්ලා අහනවා කාලි මොකද අද දවල් වෙනකන් බුදිය ගන්නෙ? නෑ මේ නිකන් කියලා කිව්වා. රවල බලලා ගියා පළවෙනි දවසේ. දෙවෙනි දවසෙත් කාලි මේ විදියටම නිදාගත්තා. දෙවෙනි දවසෙත් වේදේහිකා ඇවිල්ලා අහනවා කාලි මොකද උඹ අදත් දවල් වෙනකන් නිදාගන්නේ? එදත් කියනවා නෑ මේ නිකන්. එදා වචනයක් දෙකක් කියලා යන්න ගියා. තුන්වෙනි දවසේ අර විදියටම කාලි ටිකක් දවල් වෙනකම් බුදිය ගත්තා. වේදේහිකා ඇවිල්ලා අහනවා කාලි උඹ දැන් පුරුද්දකට ගත්තද? දැන් මේ ළඟකදී ඉඳලා දවල් වෙනකම් බුදිය ගන්න. ඔක පුරුද්දක් හැටියට තියාගන්න එපා. ඔක හොඳ දෙයක් නෙමෙයි කියලා ටිකක් සැරෙන් දොස් කියලා යන්න ගියා. හතරවෙනි දවසේ ඇවිල්ලා අහනවා කාලි මොකද උඹ අද දවල් වෙනකම් බුදිය ගන්න. දැන් මේක හරි වැඩක් වුණා පුරුද්දකට තියාගත්තා කියලා බහින් බස් වෙලා අවසානයේදී මොකද කළේ? අර අතට අහුවෙච්ච දොර පොල් අරගෙන වේදේහිකා ගහනවා කාලිගේ ඔළුවට. කාලි පැලුණු හිසින් යුක්තව ලේ පෙරිපෙරි ගම පුරාම මිනිස්සුන්ට පෙන්න යනවා මේන් බලාපල්ලා මෙච්චර කාලයක් නුඹලා හිතාගෙන හිටියා කේන්ති යන්නේ නැති මහා ඉවසීමක් තියෙන වේදේහිකාවගේ වැඩ තමයි මේ කියලා මුළු ගමේම මිනිස්සුන්ට පෙන්න ගියා. නම් කාටවත් කියන්න බෑ මට කේන්ති යන්නේ නැහැ කියලා. කේන්ති යන්නේ නැත්තේ කේන්ති ගන්න හේතුවක් නැති නිසා මිසක කේන්ති අපි තුල නැති නිසා නෙමෙයි. මේක යට තියෙනවා. හැබැයි කේන්ති ගන්න හේතුවක් අවස්ථාවක් ආපු වෙලාවට ඒක නැවත මතු වෙලා එනවා. එහෙනම් කාටවත් කියන්න බෑ අපිට කේන්ති යන්නේ නැහැ කියලා. ඒ දෙවෙනි එක. තුන්වෙනි අකුසල මූලය තමයි මෝහය කියලා කියන්නේ. මෝහය කියලා කියන්නේ සරල භාෂාවෙන් කියනවා නම් මුලාව,
එහෙම නැත්නම් තවත් සරල කළොත් මෝඩකම කියලා කියන්නත් පුළුවන්. මෝහයෙන් මුලා වෙච්ච කෙනාට ආත්මාර්ථය පරාර්ථය තේරෙන්නේ නැහැ. මේක මට හොඳ දෙයක්, මේක සමාජයට හොඳ දෙයක්, අනුන්ට යහපත් දෙයක්, මගේ දියුණුව පිණිස හේතු වෙන දෙයක් කියන එක මෝහයෙන් මුලා වෙච්ච කෙනාට පේන්නේ නැහැ. ඒ වගේම තමයි ඔහුට යුක්තිය අයුක්තිය පේන්නේත් නැහැ. යුක්තිය අයුක්තිය කියන එක ඔහුට තේරෙන්නේත් නැහැ. ඒ වගේම තමයි ධර්මය අධර්මය ඔහු හඳුනන්නේ නැහැ. අර්ථය අනර්ථය හඳුනන්නේ නැහැ. සරලවම කියනවා නම් එයා පින්පව් එයාට තේරෙන්නේත් නැහැ. පිනපව ඔහුට තේරෙන්නේ අවබෝධ වෙන්නේ නැහැ. කාටද? මෝහයෙන් මුලා වෙච්ච කෙනාට. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෝහයෙන් මුලා වෙච්ච කෙනාට ඕනම නීච පාප පහත් වැඩක් කරන්න පුළුවන්. හරියට මෝහය කියලා කියන්නේ පින්වතුනි ඇසක ඇතිවෙච්ච පටලයක් වගේ. සරල උදාහරණයකින් කියන්න. නිකමට හිතන්න. කළු පාට කණ්ණාඩි දෙකක් පැලඳගෙන ඉන්න මිනිස්සයාට අවට බාහිර පරිසරයේ සියල්ල පේන්නේ කළු පාටට නේද? මේ හොඳට පායලා තියෙද්දිත් එයාට පේන්නේ වහින්න කිට්ටු වෙලා වගේනේ. ඒ මොකද? සම්පූර්ණයෙන්ම මේ සමාජයේ තියෙන යථා ස්වභාවය කන පිට හැරිලා තමයි මෝහෙන් වැහිච්ච කෙනාට පේන්නේ. එයාට අර මුලින් කිව්වා වගේ යහපත අයහපත, යුක්තිය අයුක්තිය, ධර්මය අධර්මය, අර්ථය අනර්ථය එයාට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඔහු අනිත්‍ය වූ පංචස්කන්ධය නිට්ටය විදියට දකිනවා. එතනයි තියෙන බැරෑරුම්කම. ඒ වගේම තමයි අසුභය සුභයක් හැටියට දකින්න පුරුදු වෙනවා. ඒ විතරක් නෙමෙයි නිවන කියන කාරණය ඔහුට වැටහෙන්නේ පේන්නේ මහා නපුරු දෙයක් හැටියට. නිවන කරා කටයුතු කරන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔහුට වැටහෙනවා තේරුම් යනවා මහා කරදරයක් හැටියට. ওই විදියට තමයි මෝහයෙන් මුලා වෙච්ච පුද්ගලයාට මේ ධර්ම මාර්ගය වැටහුම් යන්නේ. ඔහු ඒ නිසාම ධර්ම මාර්ගය අවහිර කරගන්නට ඔහු තුල ඇතිවෙච්ච මේ මෝහය කියන කාරණාව හේතුවක් බවට පත් වෙනවා. පින්වතුනි අර කියපු ලෝභ දෝෂ දෙකටම වැඩිය මේ මෝහය කියන එක හරි බලවත්. ලෝභකම මතු පිටින් දැකලා තේරුම් ගන්න පුළුවන්. ද්වේෂයත් මතු පිටින් දැකලා තේරුම් ගන්න පුළුවන්. හැබැයි මෝහය කියන එක පිටට පේන්නේ නැහැ. ඒක තමන්ගේ හිත තුළ ඇති වෙන ක්‍රියාවලියක්. ඒක අවබෝධ කරගන්න බෑ, තේරුම් ගන්න බෑ. ඒ නිසා පරිහානියටපත් වෙනකම් පුද්ගලයා විනාශයට යනකම් තව කෙනෙක්ට ඒකට විසඳුමක් පිළියමක් හොයලා දෙන්න බෑ. ලෝභයි කියලා තේරුනොත් දීමේ ආනිසංස කියන්න පුළුවන්. කේන්ති යන මිනිසෙක් නම් ඉවසීමේ වටිනාකම කියලා දෙන්න පුළුවන්. හැබැයි මෝහෙන් පෙළෙන කෙනාට ලේසි නෑ ඒක තේරුම් කළ දෙන්න. හේතුව එයා පිළිගන්නේ නෑ එයා තුල මෝහය තියෙනවා කියලා. ඉතින් ප්‍රතිකර්මයක් කරන්නට බෑ. ඒ නිසා රෝගේ උඩුදුවල අවසානයේදී විපතටපත් වෙනවා. ඒ කිව්වේ අපාගත වෙනවා, සතර අපායට වැටෙනවා. ඔන්න ඔය කියපු ලෝභ, දෝෂ, මෝහ කියන අකුසල මූලයන් පිළිබඳවයි අපි කතා කළේ. ලෝභකම නැති කරන්නට නම් පරිත්‍යාගය ක්‍රියාත්මක කරන්න ඕන. ද්වේෂය තරහව නැති කරන්නට නම් ඉවසීම පුරුදු කරන්න ඕන. අක්කෝදේන ජිනේ ක්‍රෝධා. ක්‍රෝධ නොකිරීමෙන් ඉවසීමෙන් තමයි ක්‍රෝධය ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෝහය කියන කාරණය. මෝහය දිනන්නට නම් ප්‍රඥාව තියෙන්න ඕන. අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. මෙන්න මේ ලෝභය, ද්වේෂය, මෝහය කියන කාරණා තුනේ උච්චතම අවස්ථාව තමයි අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි කියලා කියන්නේ. දස අකුසල් වල තියෙනවානේ අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි කියලා කාරණා තුනක්. ඒ තමයි මේ ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ උච්චතම තැන. අභිජ්ජා කියලා කිව්වේ විසම ලෝභය කියන එක. විසම ලෝභය. දැන් සමහරව හිතනවා මේ ලෝභකමේ උච්චතම තැන කියලා කියන්නේ මේ තමන්ගේ දේ ප්‍රවේශම් කරගන්නට දරන උත්සාහය කියලා. එහෙම අය දැක්කමනේ අපි කියන්නේ මහා ලෝභයෙක් කියලා නේද? පන්සලට ඇතුළු වෙනකොට පාවහන් යුගල තමන්ගේ මල්ලට දාගන්න උපාසකම්ම කෙනෙක් දැක්කොත් සමහරු කියන්න පුරුදු වෙලා තියෙනවා පේනවනේ සෙරෙප්පු දෙකත් මල්ලේ දාගන්නවා මහා පුදුම ලෝභකමක් තියෙන. ඒක ලෝභය විසම ලෝභය නෙමෙයි. ඒ මොකද? තමන්ගේ දේ ප්‍රවේශම් කර ගැනීම.
ඔන්න එතන ලෝභය වෙනවා අනුන්ගේ වටින සෙරෙප්පු දෙකක් අරගෙන තමන්ගේ මල්ලේ දා ගන්නවා නම් තමන්ට අයිති නැති. අන්න එහෙමනම් ලෝභය. අනුන්ගේ දේට ආස කිරීම තමයි ලෝභය කියලා කියන්නේ. එහෙම නැතුව තමන්ගේ දේ ආරක්ෂා කර ගන්නට දරන උත්සාහයට අපිට ලෝභය කියන්න බෑ. අභිජ්ජා කියලා කියන්නේ ඊට එහා ගිය දෙයක්, විසම ලෝභය. කොහොම හරි කරලා අනුන්ගේ දේ අයිති කර ගන්නට දරන තැත. ව්‍යාපාද කියලා කියන්නේ ඔය ද්වේෂයේ ඉහළම තැන. අනුන් නැසේවා, මැරේවා, විනාශ වේවා කියන සිතුවිල්ලෙන් ඒ වෙනුවෙන් වැඩ කිරීම. මෝහයේ ඉහළම තැන තමයි මිච්ඡාදිට්ඨි කියලා කියන්නේ. දසවිධ මිත්‍යා දෘෂ්ටියක් ගැන බුදුහාමුදුරෝ දේශනා කරනවානේ. නත්ති දින්නම්, නත්ති ඉට්ටං, නත්ති හුතං, නත්ති සුකට දුක්ඛතානං, කම්මානම් පලං විපාකෝ, නත්ති අයං ලෝකෝ, නත්ති පරං ලෝකෝ, නත්ති මාතා, නත්ති පිතා, නත්ති සත්තා ඕපපාතිකා, නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනාදී වශයෙන් 10ක් කියනවා. ඒ 10 තියෙන කෙනා නියත මිත්‍යා දෘෂ්ටියෙන් පෙළෙන කෙනෙක්. දීමෙහි ප්‍රතිඵලයක් නැත. පුද පූජාවත් පිළිවෙත් කිරීමෙහි ප්‍රතිඵලයක් ආනිසංසයක් නැත. මවට සැලකීමෙන් පියාට සැලකීමෙන් ලැබෙන විශේෂ වරප්‍රසාදයක් පිනක් කියලා දෙයක් නැත. මෙලොවක් නැත, පරලොවක් නැත. දිව්‍ය ලෝක නැත, අපාය නැත. බුදුපසේ බුදු මහරහත් ආදී උතුම් සමන බ්‍රාහ්මනාදීන් මේ ලෝකයේ තුල පහළ වුණේ නැත, පහළ වන්නේ නැත ආදී වශයෙන් ඇති කර ගන්නා වූ මිත්‍යා දෘෂ්ටික හැඟීම. මෙයාට කවදාවත් සසරින් එතර වීමක් නැහැ. දුකටපත් වීමම පමණයි සිද්ධ වෙන්නේ. සතර පායන්හි උත්පත්තිය ලැබලා බුද්ධාන්තරයක් යනකම් දුකින් පීඩිත වීමයි මිත්‍යා දෘෂ්ටියෙන් පෙළෙන කෙනාට අත්වන අවසාන ඵලය. නිවනක් ගැන හිතන්නවත් එයාට පුළුවන් කමක් නැහැ. මොකද ශ්‍රද්ධාව කියන එක නැහැනේ. සද්ධාති සද්ධා. ඇදහිීම, විශ්වාස කිරීම තමයි ශ්‍රද්ධාව කියන්නේ. තුනුරුවන් පිළිබඳ විශ්වාසයක් නැත්නම් එයාට කවර නිවනක්ද? නිවන පිළිබඳව කතා කරන්න තබා හිතන්නවත් පුළුවන් කමක් නැහැ මිත්‍යා දෘෂ්ටිකයාට. ඉතින් පින්වතුනි, අද අපි කතා කළේ අංගුත්තර නිකායේ තික නිපාතයට අයිති පඨම වග්ගයේ සඳහන් වන අකුසල මූල සූත්‍රය. අපේ නිවන් මඟ අහුරන ප්‍රධානතම කාරණා තුනක් පිළිබඳ ලෝභය, ද්වේෂය, මෝහය. අන්න. අලෝභ, ද්වේෂ, සමෝහ කියන කුසල මූලයන් අපේ ජීවිතය තුළ පවත්වාගෙන යාමෙන් වඩා වර්ධනය කර ගැනීමෙන් අපිට පුළුවන්කම තියෙනවා අපි බලාපොරොත්තු වෙන පරම සැපය. මොකක්ද? නිබ්බාණං පරමං සුඛං. අපි මේ සියලු දේ සිද්ධ කරලා අවසානයේ බලාපොරොත්තු වෙන්නේ නිවන. අන්නේ උතුම් වූ නිවනින් නිවෙන්න, පරම ශාන්තිය ළඟා කර ගන්නට, පතන බෝධියකින් නිවන් අවබෝධ කර ගන්නට මේ ශ්‍රවණය කළා උතුම් සද්ධර්මයේ ආශ්‍රයෙන් ලෝභ, දෝෂ, මෝහ ආදී අකුසල මූලයන් දුරු කරලා අලෝභ, අද්වේෂ, අමෝහ ආදී කුසල මූලයන් වඩා වර්ධනය කරගෙන ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනින් සැනසීම පිණිසම ශ්‍රවණය කළා වූ උතුම් ශ්‍රී සද්ධර්මය හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් වසර 3කට පෙර පරලෝ සැපත් හේමචන්ද්‍ර රාමනායක මහතාට සහ එම මහතාගේ දෙමව්පියන් හා සහෝදර සහෝදරියන්ටද සෙනෙහලතා යාපා මහත්මියගේ දෙමව්පියන්ට හා සහෝදරයාට ඉක්මන් භවයකදී නිවන් සුව ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් ධර්ම දානයේ සඳහා සහභාගී වූ සැමටත් මෙම ධර්මදේශනයේ ශ්‍රවණය කළ සියලු දෙනාටත් මේ ජීවිතයේ යහපත පිණිසත් පරලොව යහපත පිණිසත් හේතු වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දායකත්වයේ දරනවා සඳ ලංකාව හෙන්ඩියගල පදිංචි වයි.එම්. සෙනෙහලතා යාපා මහත්මිය සහ ඥාති පිරිස. මිනුවන් ගොඩ කලවානේ සුජීවත්ව සිට වසර 41කට පෙර පරලෝ සැපත් ප්‍රේමසිංහ රත්නායක පියාණන් අනුස්මරණය කොට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් ඩී.පී. පන්නල ගුරු මෑණියන් සහ එම පවුලේ පරලෝ සැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා මිනුවන් ගොඩ කලවාන පදිංචි ධර්මපාල රත්නායක මහතා.
කළුතර උතුර විලේගොඩ රත් කැලුම් නිවසේ පදිංචිව සිට 2021 වසරේ ජූනි මාස 25 වන දින පරලෝ සැපත් වූ දන්දිරි සේනාරත්න පියාණන්ගේ තෙමස් පූර්ණ පින්කම වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින මෑණියන්ට පවතින වසංගතය දුරු වී නිදුක් නිරෝගී බව ලැබීමටත් දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා කළුතර උතුර විලේගොඩ රත් කැලුම්හි පදිංචි කරුණා ඉහළ හේවා ස්වාමි දියණිය ඉවෝන් සේනාරත්න, අමල් සේනාරත්න, ශිරෝමාලී සේනාරත්න, ජයානි සේනාරත්න, ඉනෝකා සේනාරත්න, ප්‍රසානි සේනාරත්න යන දූ දරුවන් බෑනාවරු ලේලිය ඇතුළු මුණුපුරු මිනිපිරියන් සියලු දෙනා 2021 වසරේ මැයි මාස 8 වන දින පරලෝ සැපත් AHM රන්මැණිකා මෑණියන්ටත් සිරිසේන දසනායක කරුණාවතී දසනායක ලයනල් දේවසුරේන්ද්‍ර යන අයටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් ඉහළ කිතගම පදිංචි JA ගුණතිලක පියාණන්ට සහ මීගමුව පදිංචි BA කරුණාවතී යන මව්පියවරුන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා කොබේ ගනේ ඉහළ කිතගම පිටලවත්ත පදිංචි JA හේමලතා ජයකොඩී මහත්මිය උදේනි ප්‍රසන්න දසනායක මහතා සමග දූදරු පිරිස. මෙම වසරේ සැප්තැම්බර් මාස 21 වන දිනට දිවන්ගත වී වසර 18ක් සපිරෙන මෑණියන් ඇතුළු පරලෝසපත් සිරුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දූ දරුවන් ඇතුළු සැමට තුනුරුවන්ගේ ආශිර්වාදය පැතීමේ අරමුණින් යුතුවත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ ධර්ම අවබෝධය පිණිසත් තමන්ගේ 62 වන ජන්මදිනයට සෙත් පැතීම සඳහාත් කොරෝනා ඇතුළු සියලුම රෝගාබාධ දුරින් දුරු වී සකල ලෝකවාසීන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් සියලු දෙනාටම උතුම් සම්‍යක් මාර්ගය අවබෝධ වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දායකත්වයේ දරනවා දෙහිවල හීල් වීදිය පදිංචි W විජේසිංහ මහත්මිය. දැනට වයස අවුරුදු 83ක් වන ඒ යසවතී මෑණියන්ගේ පවතින ලෙඩ රෝග ග්‍රහ දොස් අපල දුරු වී නිදුක් නිරෝගී සුව ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් වසර 47කට පෙර පරලෝසපත් ස්වාමි පුරුෂයා වන YM ජිනදාස මහතාටත් වසර 42කට පෙර පරලෝසපත් පියාණන් වන ඉන්තෝරිස් මහතාටත් වසර 28කට පෙර පරලෝසපත් මෑණියන් වන JK ඇලිස් නෝනාටත් සහෝදරයා වන සිරිමානි සහ ඔහුගේ මියගිය පුතු වන වසන්ත ඥාති සහෝදරයා වන සිරිසේන යන අයට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින දරුවන් වන තිලක් කුමුදුනි චන්දන සාගරිකා කීර්ති යන අයටත් ලේලිවරුන් බෑනාවරුන් ඇතුළුව සහෝදර සහෝදරියන්ටත් මුණුබුරු මිනිබිරියන්ටත් සෙත් පැතීම සඳහාත් දායකත්වයේ දරනවා වෙන්නප්පුව පන්සල පාර දුම්මල දෙනිය පදිංචි යසවතී මහත්මිය. කඳාන දකුණු බටගම අංක 160 දරණ නිවසේ පදිංචිව සිට වසර 2කට පෙර පරලෝ සැපත් සුමතිපාල පින්තු පියාණන්ට සසර ගමන අවසානයේ සුගතිගාමීව ඉක්මන් භවයකදී උතුම් නිවන් සුව ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් සුජීවත්ව සිටින DG පොඩිමැණිකේ මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් සසරගත සියලුම ඥාතීන්ට සුගතිගාමීව නිවන් සුව ලැබේවා යන අරමුණින් යුතුවත් දෙපාර්ශවයේ ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා කඳාන පන්සල පාර දකුණු බටගම පදිංචි JMT බණ්ඩාර මහතා සහ දියණියන් බෑනාවරු ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන් 2021 වසරේ අගෝස්තු මාස 23 වන දින පරලෝසෙපත් වූ දංකොටුව විවිධ සේවා සමුපකාර සමිතියේ හිටපු බැංකු සේවා කළමනාකරු වූ ඇටියාවල පදිංචිව සිටි සිරිපාල අර්ථනායක මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සැමට සෙත් පැතීම සඳහාත් මෙම ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා දංකොටුව ඇටියාවල පදිංචි බිරිඳ නන්දා අර්ථනායක දිනේෂ් මහේෂ් පුතුන් කුමුදු බුද්ධිනී ලේලිවරුන් නෙතුමි සෙත්මි මිනිපිරියන් ඇතුළු ඥාති මිත්‍රාදීන් දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. දායකත්වයේ දරූ පින්වත් ඔබ සෑම දෙනාගේම නමින් පරලෝසපත් වුණු ඉහතින් නම් සඳහන් කළ නොකළ සියලු දෙනා මේ පින් අනුමෝදන් වේවා. සාංශාරිකව භවගාමි ජීවිතයේ දුකින් අත මිදේවා, සැපතින් සැපතටපත් වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන අපි මියගිය ඥාතීන්ට පින් දෙමු.
ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේමයි දායකත්වයේ දරන්නට යෙදුන ඒ පින්වත් පිරිස ඒ පවුල්වල දුවදරුවන් ඇතුළු ලොකු කුඩා සෑම සියලු දෙනාටම මේ සිදු කළ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා. හැම දෙනාගේම බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. ඇති වී තිබෙන ඇති වෙන්ට තිබෙන අපල උපද්‍රව කරදර බාධක රෝග පීඩා දුක් දුම්නස් අතුරු ආන්තරාදිය දුරු වේවා. බුද්ධ ආදී රත්නත්‍රය අනන්තානුභාව බලයෙන් දායකත්වයේ දරූ සියලු දෙනාටමත් මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළ රටවාසී ලෝකවාසී සැමටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ දිගාසිරි සම්පන්නිය සැලසේවා. පරලෝක වශයෙන් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් වූ නිවනින් සැනසීම පිණිසම මේ සිදු කළ උතුම් පින්කම සැමට ඒකාකාරව හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියොත් පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් වඩා වර්ධනය කරගනීවා. පතන බෝධියකින් නිවනින් සැනසෙන්න දෙවියන්ටද මේ උතුම් පින හේතු වාසනා වේවායි අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ගොතටුව බෝපැත්ත ශ්‍රී සම්බෝධි විහාරාධිකාරී මාලිගා කන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද කෙහෙල්වල නන්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය, ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට තෙරුවන් සරණයි.